ළමයි ආයුබෝවන් අපේ ජ්‍යාමිතියේ හදවත ත්‍රිකෝණ අංග සාමය මේ ත්‍රිකෝණ අංග සාමය විෂය පුතේ ජ්‍යාමිතියේ හදවත වගේ ඒ කියන්නේ ත්‍රිකෝණ අංග සාමයක් නැති ජ්‍යාමිතියක් ගැන අපිට කතා කරන්න බෑ කවදාවත් ඒ තරම්ම මේ ත්‍රිකෝණ අංග සාමය අපිට වැදගත් ඒක නිසා පුතේ මේ පාඩම අල්ලගත්ත කියන්නේ අපිට ජ්‍යාමිතිය ගොඩ දාගන්න පුළුවන්. ජ්‍යාමිතිය ගොඩ දැම්මා කියන්නේ හරි පොඩි තාක්ෂණික දවසක් හරි. අපි ජ්‍යාමිතිය ගොඩ දැම්මා කියන්නේ ගණිතයම ගොඩ. ගණිතය ගොඩ දැම්මා කියන්නේ අපේ ඒ නවය ගොඩ. ඒක නිසා මේ ත්‍රිකෝණ අංග සාම්‍ය නොමැති පාස් පේපර්ස් එකක් නැහැ. පුළුවන් නම් මට පාස් පේපර්ස් එකක් පෙන්නන්න ත්‍රිකෝණ අංග සාමයෙන් තොර සෑම වසරකම මේක ඒ තරම්ම වැදගත්. ඒක නිසා මේ සොඳුරු කොටස ජ්‍යාමිති හදවත බඳු මේ කොටස අපි හිමින් අල්ලගමු. ඉදිරියේදී මම ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වෙනම දැන් මම කරමින් යන්නේ වෙනම YouTube එකට පාඩමක් දානවා මේ උගන්වන ප්‍රමේයන් වල තනිකරම අභ්‍යාස සාකච්ඡා කරනවා. ඒ වගේම අපි තීරි ටික ඉවර වෙනකොට මම කෙලින්ම පාස් පේපර් සාකච්ඡාවක් ඔයගොල්ලොත් එක්ක පටන් ගන්නවා. right දැනට ඉතාමත් පොඩි ගණන් හදමින් අපි යනවා. නමුත් මම ඔයගලන්ට කිව්වා ජ්‍යාමිතියේ ප්‍රධාන ගණන් වර්ග තුනක් තියෙනවා. එකක් ගණනය කිරීම, අනිත් එක විධිමත් සාධනය, ඒ කියන්නේ ප්‍රමේයන් සාධනය කිරීම, තුන්වෙනි එක තමයි සාධනය හා බව පෙන්වීම. එතකොට ගණනය කිරීම වලදී හේතු ලියන්න ඕනේ නැහැ. නමුත් විධිමත් සාධනයේදී සහ බව පෙන්වීමේදී හේතු ලියන්න ඕනේ. right. ඒක ලියන කලාවකුත් තියෙනවා. ඒක අපි ගණන් වලදී සර් පේපර් සාකච්ඡා කරන ටිකක් අන්න හරි. ළමයි ඉල්ලනවා ඒක හොඳ දෙයක්. ඉදිරියට මම සැලසුම් කරගෙන යනවා. මේ විශේෂයෙන්ම ජ්‍යාමිතික පේපර් සාකච්ඡා කරන ඒවා YouTube එකට දාන්න විශේෂයෙන්ම උගන්වපු හැම ප්‍රමේයකින්ම ප්‍රශ්නාවලියක් අපි පේපර්ස් වලට දාන්න. right. හරි. එහෙමනම් මට ඔයගොල්ලෝ පේන්නේ මේ තිරේ ඒතකොට නිරන්තරයෙන්ම මම ඒ පැත්තට යොමු වෙනවා. ත්‍රිකෝණ අංග සාම්‍ය ඒ වචනේ තේරුම මොකක්ද? අංග සමාන වෙන්නේ. දැන් ඔබ මට කියන්නේ අහංගම සර්ට අංග සමාන කවුරු හරි හොයාගන්න පුළුවන්. මැසේජ් එක කරන්න පුළුවන්. ඔබට සමාන කවුරු හරි ඔයගලගේ අම්මටයි තාත්තටයි හොයාගන්න පුළුවන්ද කොහේ? ඔබ බැලුවා. ඔයගලන්ට සමාන පුතේ දුවේ ඔබේ අම්මටයි තාත්තටයි කොහේ හරි කොතනදී හරි ඔබට සමානම කෙනෙක් හොයාගන්න පුළුවන්. බෑ. තාක්ෂණය මොනතරම් දියුණුවද? දැන් ක්ලෝනීකරණ තාක්ෂණය වගේ ඒ වලින් පුළුවන් අපිට සමානම රූපකාය තියෙන කෙනෙක් බිහි කරගන්න. බොහෝ වෙලා නේද? නමුත් එහෙම දැන් ඔය කසාද බඳිනකොට නම් කියනවා එක වහලක් යට යනකොට මේ දෙදෙනා දැන් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. නේද? එතකොට එහෙම තමයි කසාද බඳිනකොට මට මතකයි ඔය මගේ කාලේ නෙමෙයි ඒ කාලේ කියලා තියෙනවා මේ දැන් ඔය දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් විදියට හිතන්න ඕනේ. මට මතකයි ඔය මා කැම්පස් යන කාලේ ගියේ වෙඩින් එකේ එහෙම කිව්වා. කොහොමරි මටත් කතා කරන්න ලැබුණා ඔය වෙඩින් එකේ. මං කිව්වා නෑ ඒක බොරුවක්. එක වහලක් යටට ගියත් දෙන්නෙක් කියලා. යට ගණිතයකුත් තියෙනවා. ඒක නිසාම තමයි දෙන්නෙක්. ඒක බොරුවක්. දෙන්නගේ ආශාවන් වෙනස්. දෙන්න කැමති දේවල් වෙනස්. වෙනස් සංස්කෘතින් දෙකක් ඒක හඳුනගෙන ජීවත් වීම මහ දැවැන්ත අරගලයක් ඔය කියන තරම් ඔබ සරල සුන්දර නැහැ කියලා. ඊට පස්සේ අන්තිමේදී මුළු වෙඩින් එකම ඒක වාද පිටියක් බවට පත් වුණා. right. හරි. ඒක ලොකු ඉතිහාස කතාවක්. සමාන පුද්ගලයෝ අපිට හොයාගන්න බැහැ ළමයි. ළමයි යෝජනා කරලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරලා පුළුවන්. හැබැයි
එහෙම කරාට හදවත සමානද? සිතුවිලි සමානද? නෑ නේද? බාහිර වෙනස්කම් සමාන කරාට මොනවා හරි වෙනසක් තියෙනවා. එහෙම කරන්න බෑ. right. හරි. අපි ඒ නිසා මේ ත්‍රිකෝණ අංග සාම්‍ය ත්‍රිකෝණ දෙකක් අංග සම කරගන්න පුළුවන්. හරි. සමාන සත්තුන්ට සමාන සත්තු නිර්මාණය කිරීමේ තාක්ෂණයක් තියෙනවා සයන්ස් වල. හරි. නේද? සයන්ස් වල තියෙන එහෙම තාක්ෂණය. හැබැයි එහෙම කරත් ඒ සත්තු එකිනෙකට සමාන වෙන්නේ නැහැ. පරිසර සාධකත් එක්ක ක්ලෝනීකරණ තාක්ෂණය කියලා එකක් තියෙනවා. ළමයි ඒක නිසා මේ ත්‍රිකෝණවල සමාන රූප හොයාගන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාම සමාන වෙන දේවල් මොනවාද සාමාන්‍යයෙන්? ත්‍රිකෝණ යුගලයක් අංග සම වූ විට අංග සමාන වන ත්‍රිකෝණ යුගලයක් අංග සම වූ විට සමාන වන අංග එහෙම තමයි. ඒතරයි සමාන වන අංග මොනවාද සමාන වෙන අංග? එක අනුරූප පාද දිගින් සමානයි. අනුරූප පාද දිගින් සමානයි. අනුරූප පාද දිගින් සමානයි. අනුරූප කෝණ මම ඉදිරි කලින් ජ්‍යාමිතික සම්මන්ත්‍රණවලදී ඉගෙනුවා අනුරූප පාද අනුරූප කෝණ මොනවාද කියලා ඉගෙනුවා. ළමයි කියලා තියෙන ලොකු විස්තරයක් මට පාස් වෙන්නේ අනුරූප කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. ඊට පස්සේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලය සමානයි. වර්ගඵලය සමානයි. පරිමිතිය සමානයි. තල රූපයකට පරිමාවක් නැහැ. පහ එක මත එක සමපාත වේ. අන්න මගේ ගෝලේ උත්තර ටික එක මත එක සමපාත වේ. සමපාත ත්‍රිකෝණ දෙකක් අංග සම වුණාම ඔය කාරණා ටික ඔක්කොම එකිනෙකට සමාන වෙයි. දැන් මේ අනුරූප පාද මොනවාද කියලා අපි කලින් සෙමිනාර් වලදී ඉගෙනුවා. අනුරූප කෝණ කියන්නේ මොනවාද? අංග සම ත්‍රිකෝණවල අපි කෝණ යුගල් ගැන සාකච්ඡා කරා මතකද? අනේ එතනදී අපි කියලා දුන්නා අනුරූප පාද යුගල් මොනවාද? අනුරූප කෝණ යුගල් මොනවාද? අපේ YouTube එකේ ජ්‍යාමිතියේ මූලික ප්‍රවේශය පාඩම් ටික බලන්න. මේ ටික දාගන්න. මේක දාගන්න. ආරම්භය. ත්‍රිකෝණ අංග සම වුණාම සමාන වන අංග මොන අංගද සමාන වෙන්නේ පැටව? අනේ ඒ ටික තමයි අපි දාගන්නේ. ත්‍රිකෝණ දෙකක් සමාන වුණාම අංග සම වුණාම මොන අංගද සමාන? අතරම මේ ත්‍රිකෝණ අංග සම කියන්නේ ත්‍රිකෝණ සමාන වෙන අවස්ථා. මේ ලෝකේ ත්‍රිකෝණ දෙකක් අංග සම වෙන අවස්ථා කීයද තියෙන්නේ? 4. අවස්ථා 4. ඔබට පුළුවන් නම් එකක් හොයාගන්න. ඒතර ඒක අපි වෙනම මැත්ස් වල අලුතෙන් හොයාගන්න දේවල් ඔප්පු කරලා පෙන්නලා ඒවා සම්මතයන් විදියට පාවිච්චි කරන ලෝකේ තියෙන මධ්‍යස්ථානයක් එතනට යොමු කරලා අපිට පුළුවන් වෙනවා. ඔව්පුතේ අපිට පුළුවන් වෙනවා ඒක අලුත් ක්‍රමයක් විදියට නේද? භාවිතා කරන්න. ඔබට පුළුවන් නම් පස්වෙනි අවස්ථාව හොයාගන්න. ලෝකෙ දැනට හොයාගෙන තියෙන ත්‍රිකෝණ දෙකක් අංග සම කරගන්න පුළුවන් අවස්ථා 4ක්ම පමණයි. හැබැයි ඒකෙන් කියන්නේ මේ ලෝකෙ තියෙන 4යිමයි කියලා. ඔබට පුළුවන් නම් හොයාගන්න. තාම ගණිතඥයෝ හොයාගෙන තියෙන අවස්ථා 4යි.
එහෙනම් අපි අවස්ථා 4 ගැන අපි සාකච්ඡා කරමු. මම මේක ලියන්න එක අවස්ථාව. ඔකට කෙටියෙන් කියනවා පා එක් ත්‍රිකෝණයක පාදයේ තවත් ත්‍රිකෝණයක පාදවලට එකිනෙකට සමාන නම් අපි ඒකට කියනවා පාපා අවස්ථාව යටතේ ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා කියලා. ඒ කියන්නේ එහෙම ත්‍රිකෝණ දෙකක් අංග සම වුණොත් එයාගේ අනුරූප පාද කෝණ වර්ගඵල පරිමිතිය අර අංග පහම සමාන වෙනවා. පා අවස්ථාව. මේක ලියන්න මෙහෙම. එක් ත්‍රිකෝණයක පාද 3ක් තවත් ත්‍රිකෝණයක පාද 3කට එකිනෙකට සමාන නම් එම ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සම වේ. අපි පොඩක් රූපිකව බලමු. එතකොට තමයි තේරෙන්නේ හොඳටම. මේ සමාන සංකේත වලින් කියන්නේ ඒව සමාන බව. ත්‍රිකෝණ ත්‍රිකෝණ දෙක වෙන වෙනම සලකන්න අපි ABC අද පාඩමත් අපි හැම 7 එකේම පාඩම YouTube දානවා පුතේ. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. ඒක ලියන කලාවක් තියෙනවා. අල්ලගන්න. ජ්‍යාමිතික කලාවක් තියෙනවා. අන්න ඒව අල්ලගන්න. ඉතින් මේගොල්ලන්ගේ මොනවාද සමාන අංග? මේ ත්‍රිකෝණ දෙකේ සමාන අංග ළමයි BC සමානයි PQ. මේ සමාන සංකේත වලින් කියන්නේ පාද දෙකකින් සමාන. ඒකට අපි කියනවා දත්තය. ඊට පස්සේ AB සමානයි. PR. මේකටත් කියනවා දත්තය. ඒකටත් කියනවා දත්තය. ඊට පස්සේ AC සමානයි. මේ ත්‍රිකෝණය යටතේ එයාගේ අංග ලියන AC ට සමාන QR. ඒ සමාන සංකේත කියන්නේ ඒවා දෙකින් සමාන බව. ඒකත් දීලා තියෙන දේ දත්තේ. එම නිසා ABC ත්‍රිකෝණ අංග සමාන PQR ත්‍රිකෝණ. බලන්න ඇතුලේ අපි ලියනවා අර අවස්ථාව කෙටියෙන් ලියනවා පා අවස්ථාව. ඒක විභාගෙදී පා කියලා ලියුවම ඇති. අවස්ථාව ලියන්න ඕනෙත් නැහැ. පා විභාගෙදී පා කියලා ලියුවම ඉනා හොඳටම ප්‍රමාණ. right මේක දාගන්න පළවෙනි. මේ පියවර ලියන්න ඕනේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරනකොට ඒකේ පියවර ලියන්න. ඒ ලියනකොට හොඳම දේ තමයි ත්‍රිකෝණ දෙක මෙහෙම ලියලා වෙන් කරලා මේ විදිහට ලියන්න. ඒක පුරුදු. ඒක ලිවීමේ කලාව. right මම දැන් මාකනවා. තාම පළවෙනි අවස්ථාව යටතේ පුංචි අභ්‍යාසයක් කරමු. මම ABC ඒවා දාන්නේ නැතුව ළමයි simply termatulay sim කාලෙ විතරයි simple B ඒ විදිහට දාන්න. මේක අංග සම ත්‍රිකෝණ යුගල් තෝරන.
මේක අංග සම ත්‍රිකෝණ යුගල් තෝරන. මොන ත්‍රිකෝණ යුගල්ද අංග සම වෙන්නේ? ඔය ත්‍රිකෝණ යුගලයක් අංග සම කරාම ඒ අවස්ථාව ලියන්න ඕනේ. පා දත්තේ කියන එක ලියන්නේ භව පෙන්වීමක් යටතේදී සාධනයකදී හේතුව ලියන්න ඕනේ. දත්තේ කියන එක නෙමෙයි හේතුව ලියන්න ඕනේ. ඕනෑම සාධනයකදී තව කට්ටියට එන්න පුළුවන්. තව ඉඩ තියෙනවා. සහි ජ්‍යාමිතිය පොත් ගන්න කොහොමද? දැන් තන ළමයි පළවෙනි print එකේ පොත් ඉවරයි. මම bookshop වලින් අහලා බලුවා. අපි ඊළඟ print එක ළඟදීම කරනවා. अंतिम त्रिकोणයට අංග දීලා A B C D E ඔන්න දුන්නා. Thank you. අන්න හරි. අංග සම ත්‍රිකෝණ යුගල් ලියන ක්‍රමයකුත් තියෙනවා. ඒ විදිහට ලියන්න ඕනේ. ඒට අංග සමයි කවුද? E. ඒක ලියන්නේ මෙහෙම. පිළිතුරු මම මෙතන ලියනවා. ඒ අංග සමයි ඊට. ඒ අංග සමයි ඊට. මේ ඉරිකැලි තුනක් ගන්න. නිකම්ම ලියුවත් ඒ සමානයි. එතකොට අර වර්ගඵලය වගේ තමයි සමානයි. ඒක අදහස ඒ සමානයි. දැන් මේක මම අකුරු වලින් ඒ ත්‍රිකෝණයේ අංග සමයි ඊට. ඉරිකැලි තුනක් එනවා. ඊට පස්සේ ඒ රූපේ අංග සමයි ඊට. ඊට පස්සේ අංග සම කවුද? C සහ F. ඉරිකැලි C සහ F. අන්න. AD අංග සම. ළමයිද? AD මේක අංග සම. නෑනේ මේ පාද වෙනස් සංකේත. මෙයාගේ මේ જાතිය දෙකයි මේක. අන්න එහෙම ඔබේ උත්තරය වත්. මේ දෙක අංග සම නෑ නම. මේක තේරුම මේ පාදේ මේකට සමානයි. මේක මේකට සමානයි. හැබැයි මේ දෙක සමාන නෑ. මේ තනීර ඉදිරි. D සහ A සහ D සමාන නෑ. A සහ D අංග සම නෑ. D සහ E අංග සම නෑ. ඇයි ඒ පුතේ? අන්න එහෙම ඔයගොල්ලන්ගේ අදහස. ඇයි? මේ බලන්න. මේ පාදයට මේක සමාන. මේකට මේක සමාන. නමුත් මේ දෙක සමාන නෑ. D සහ E සමාන නෑ. B සහ E සමාන නෑ. ඇයි? මේක පාද තුන එකිනෙකට සමානයි වෙනස්. මේක පාද දෙකයි සමාන. මේක B සහ E සමාන නෑ. right. හරි. අන්න ඒ ඔය අදහස ඔයගේ සරල අභ්‍යාස වලින් අපි යමු. right. දැන් ඔයගොල්ලන්ට තේරෙනවනේ පාද මේ සමාන සංකේත වලින් කියන්නේ පාද සමාන. මේ පාදේ මේකට සමානයි. මේ පාදේ මේකට සමානයි. right. ළමයි කමෙන්ට්ස් කරනවා තේරෙනවා කියලා බොහොම සතුටුයි පුතේ. right. හරි. සරලව හිතන්න. අපි හිමීට යමු ගැඹුරට. දැන් ඊට පස්සේ මම චූටි මම කියවනේ මේ ත්‍රිකෝණ සාමාන්‍ය මේ මුළු ජ්‍යාමිතියම ගණන් වර්ග තුනක් තියෙනවා කියන්නේ. ඒ ගණනය කිරීම නේද? ගණනය කිරීම ඊට පස්සේ මොනවාද? භව පෙන්වීම සහ විධිමත් සාධන. අපි පොඩි විධිමත් සාධනයකට යමු. මම ගණන් දෙකක් අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න. දෙක. එම යුගලය අංග සම බව පෙන්වන්න. එම යුගලය අංග සම බව පෙන්වන්න. එම යුගලයේ අංග සම බව පෙන්වන්න. හරි ඔයගොල්ලෝ මැසේජ් කරන්න.
ඕකේ අංග සම ත්‍රිකෝණ යුගලයේ කවුද? පළවෙනි එකට උත්තරේ. මෙතන ඉඳන් කියන්න. අංග සම යුගලය අංග සම ත්‍රිකෝණ යුගලය බෝඩ් එක දිලිසෙනවා සර්. Oh, Anna. Bomond, very good. Lama. Anga sama trikoni yugale putte. ABO trikoni anga samai OBC trikoni. Ane balan me liyan me sanket trikoni anga samai ditunu OBC trikoni. Right. දෙවෙනි එක බව පෙන්නන්න. බව පෙන්නන්න කිව්වම හේතු ලියන්න ඕන. හේතු ලියන්න ඕන. අන්න තමයි හේතු සමගින් උත්තර දාලා. very good. very good. ඒ හේතු අපි මේක ගාන හදනකොට ස්ටයිල් එකක් තියෙනවා. ත්‍රිකෝණ දෙක මෙහෙම ලියන. ඒ විදිහටම හදලා. right very good පුතේ. ABO टाइप कर लेते हैं लाहद ABO त्रिकोणे हा OBC त्रिकोणे सलकु त्रिकोणे सल මේ වගේ සරල ගණන් වලින් අපිට පුළුවන් ළමයි ගැඹුරු ගණන් විභාග ගණනුත් මහ ලොකු අමාරු නෑ මම පෙන්නන්නම්කෝ ත්‍රිකෝණාංග සාමයේ නැති වසරක් නැහැ පුතේ. මෙතනදී අවස්ථාව ලියන්න ඕනේ නැහැ පුතේ. අංග සම ත්‍රිකෝණ යුගලයක් නම් කරන්න. අහලා තියෙන ප්‍රශ්නෙට තිතට උත්තරේ දෙන්න. හරි. දැන් බලන්න OABO ත්‍රිකෝණය හා OBC ත්‍රිකෝණය සලකු. නේද? ඒ ත්‍රිකෝණ දෙකට හම්බාන්න සලකනවා. ඒ කියන්නේ සමානාංගලිය. මොනවාද මේක සමානාංග? AB ට සමානයි BC. අන්න ඒක තමයි දීලා තියෙන දත්තය. අන්න එතකොට හේතු ලියන්න ඕනේ. බව පෙන්වීමේදී හේතු ලියන්න ඕනේ. AB ට BC සමාන බව රූපිකව දීලා YouTube එකේ අපේ පරණ පාඩම් බලන්න ජ්‍යාමිති රූපිකව සම්බන්ධතා ගොඩනැගීම වෙනම ඉගෙනු. රූප සටහනේ තියෙන සම්බන්ධතා ගොඩනගා ගන්න. අන්න මුලින්ම රූපිකව සම්බන්ධතා ගොඩනැගු. AB සමානයි BC. රූපේ තව ගොඩක් දේවල් තියෙනවා. BO පාදයේ පොදුයි. දෙන්න ත්‍රිකෝණ දෙක හවුලේ තියාගෙන ඉන්නේ. හවුලේ තියාගෙන ඉන්න එකේ BO සමානයි BO. නේද? අනේ ඒකට කියනවා පොදු පාදය. නැත්නම් පොදුයි. short and sweet. ඉතින්ම short and sweet වෙන්නේ. පොදු. ඊට පස්සේ තව දෙන්නෙක් ඉන්නවා. OA සමානයි OC. මේක අන්න. ඒකේ උත්තරේ ඇයි මේ දෙක සමාන වෙන්නේ ඇයි? වෘත්තයකාරය. වෘත්තයක අන්න හැම එකකට බව පෙන්වීමක් නම් හැම පියවරකටම හේතු ඕන. අන්න එහෙනම් අවසානයේදී නෝ මේ ත්‍රිකෝණ දෙක අන්න බලන්න තරකේ ත්‍රිකෝණ දෙකක පාද එකිනෙකට සමාන වුණා. අන්න එහෙනම් අපි නිගමනය කරනවා එම නිසා ABO ත්‍රිකෝණයේ අංග සමයි කාටද? OBC ත්‍රිකෝණයේ. මොකක්ද අවස්ථාව? අන්න පාපා බලන්න. එයි අපි හැම එකකටම හේතු ලිව්වේ බව පෙන්වීමක් නිසා. බව පෙන්වීමේදී කිසිදු පියවරක් ඉබේ පහළ වෙන්න බෑ. සෑම එකකටම හේතුවක් තියෙනවා. අන්න එතකොට හේතු ලියනවා. දැනට මම උගන්වලා තියෙන දේවල් භාවිතා කරලා තමයි මේක හදන්න ඕනේ. right? ඕක සරලව.
හරි මේක ගන්න හදාගන්න මට පාපා අවස්ථාව යටතේ මේක හදලා දෙන්න සත්‍ය මේ අවස්ථාවෙන් හදලා දෙන්න. ඔයා කියන දේ හරි එන්න පුළුවන් ඒක පස්සේ බලමු. හරි මේක දාගන්න ලස්සන small one. පොඩ්ඩක් ආවගේ වෙයි. ඉච්චර වෙන එකකුත් නෑ. ඔයගොල්ලෝ හොඳින් තේරුම් අරගෙන යනවා ළමයිගේ කමෙන්ට්ස් අනුව තේරෙන ඔයගොල්ලෝ හොඳින් අල්ලගන්න බෑ. සර් දත්තේ දාන්න ඕනේ. ඔව් දාන්න ඕනේ. ලියන කලාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දත්තේ දැම්ම කියලා ලකුණු ලැබෙන්නේ නමුත් ඒක ලියන කලාවක් තියෙනවා. දැන් වාට මගේ පන්ති පටන් ගත්තම පන්ති එන්න පුළුවන් කොණ්ඩේ පීරන්න නැතුව දත් මදින්න නැතුව උදේට නැගිට්ටම ඕනනම් ගෙදර ඉන්න නිසා දත් මදින්න නැතුව ඉන්න පුළුවන්. නමුත් මේක අවුල් වගේ නේ. මේ වගේ තමයි දත්තේ නොදා ඉන්න පුළුවන් ලකුණු ලැබෙන්නේ නැහැ. ඒකට අවුල් වගේ නේ. හරියට නිකන් දත් මදින්න නැතුව ගෙදර ඉන්නවා වගේ. ඒක හොඳටම තේරෙනවා. ඔව් දත් මදින්න නැහැ කියපුවම තේරෙනවා නේ ඒ සිද්ධිය. නෑ මේක පාපා වලින් යන කෝණ ගන්න බෑ මේක කෝණ මුකුත් සමානයි කියලා දීලා නෑ. මෙතන ජායන් සම්බන්ධ ප්‍රමේය අරගෙන අපිට ලම්බ සංඡේදක ලම්බක කතන්දර දාලා එහෙම වටේ යන්න පුළුවන්. වටේ යන්න එපා. අහංගමගේ වටේ යන්න. right. නේ ලොකු වටයක් යන්න එපා නිකම් ප්‍රමේයන් දාලා. ඒකට කියන්නේ කඩේ යන්න. එපා. ඔබ ප්‍රමේයට ප්‍රේම කරන්න අහංගමගේ වටේ යන්න. හරිද මේක මකන්නද මන්ද? අන්න ළමයි හොඳට ප්‍රශ්න අහනවා උත්තර දෙනවා very good very good. හොඳ ඇක්ටිව් ළමයි ටිකක් ඉන්නවා පාඩමත් එක්ක සෙට් වෙලා ඉන්න ඉගෙන ගන්න කැමති ළමයි. තමයි මේ ජ්‍යාමිතිය කියන්නේ ඇත්තටම හරි සරල පාඩමක්. හිමීට යන්න ඕන. හැබැයි ඉතින් ජ්‍යාමිතිය උගන්වනවා කියලා අර ගණනය කිරීම ගණන් උගන්වලා ළමයිගේ මොළේ පෑදෙන්නේ නැහැ. අමාරු තමයි. අමාරු දේවල් අපි කරන්න ඕන. ඒකට ඉබේම පෑදෙනවා ළමයි. අමාරු දේවල් හැදුවේ නැත්තම් මොළේ පෑදෙන්නේ නැහැ. ඒක අමාරුයි තමයි. ගැඹුරුයි තමයි. ජ්‍යාමිතිය ගැඹුරුයි. මට අමාරු නැහැ. හරි. අපි හොඳ ළමයි ටිකක් ඉන්නවා. හොඳ බුද්ධිමත් ප්‍රශ්න අහනවා. පාඩමට අදාළව. දෙවන අවස්ථාවට අපි යමු. දෙවන අවස්ථාව. දෙවන අවස්ථාව. මේකට කියන්නේ පා කෝපා. මේක මේ ඕඩර් එකකටම ලියන්න. මේක තේරුම පාද දෙකකට අන්තර්ගතව තමයි කෝණය එන්නේ. මෙහෙම ලියාගන්න. එක් ත්‍රිකෝණයක පාද දෙකක් හා ඊට අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකට හා අන්තර්ගත කෝණයට
अंतर्गत कोणेට සමාන නම් එම ත්‍රිකෝණ දෙක පා අවස්ථාව යටතේ අංග සමවි අමාරු අච්චුපතකින් හරි බලාගන්න පුළුවන් ඕනනම් ලියන්න නැතුව ඉන්න පුළුවන් පාකෝපා ඒ පිළිවෙලටම ලියන්න පා නෙමෙයි පාකෝපා හරි තමයි අවධානය very good පාකෝපා මේක තමයි turning point එක මේ අන්තර්ගත කෝණය මේක turning point එක අන්තර්ගත කෝණය බලන්නකෝ ඒක මොකක්ද කියන කතාව ABC PQR අන්තර්ගත කෝණය කියන්නේ මෙන්න මේ පාද දෙකට අන්තර්ගත වෙලා ඇතුළත් වෙලා මැදි වෙලා ඉන්නවා මේ ත්‍රිකෝණ දෙක අංග සමයි මම කියන්නේ ඔය තියෙන ත්‍රිකෝණ දෙක අංග සමයි පාකෝපා කියන්නේ දැන් ගොඩක් අය හිතන්නේ රයිට් පාද දෙකක් ආ කෝණයක් තිබ්බම වැඩේ සෙට් වෙනවා කියලා මේක වැඩේ සෙට් වෙනවා නැහැ ඇයි මේක සෙට් වෙන්නේ නැත්තේ ඇයි මේක සෙට් වෙන්නේ නැත්තේ නැත්තම් හේතුවක් තියෙන්නේ මොකද හේතුව කෝණේ කොයිද නැත්තේ අන්තර්ගත නැහැ ඒ කියන්නේ සමාන දැන් මේ පාදයට මේක සමානයි මේ පාදයට මේක සමානයි මේක අන්තරේ නෙමෙයි කෝණේ පිටන්නේ මේ පාද දෙකට අන්තර්ගතව නෙමෙයි එහෙනම් මේකෙත් මේ සමාන පාද දෙකට අන්තර්ගතව පිටන්නු අන්න ඔය විදිහට පිටෙවොත් තමයි මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ අන්න එතකොට ওই දෙක අපි ලියනවා ලස්සනකට මෙහෙම ගලාගෙන එන්න මෙහෙම ABC ත්‍රිකෝණය හා එතන PQR ත්‍රිකෝණය සලකුණු ඔගොල්ලෝ ලියන්න සැලකේ දැන් සමාන කැලේ AB සමානයි PQ දත්තේ ඊට තව සමාන AC සමානයි AC සමානයි QR දත්තේ මේ කෝණය සමානයි Q මම තනිය අකුරෙන් ලියුවා තරහද මම එහෙම ලියන්න පුළුවන් තැන් තියෙන දාර දෙකක් පමණක් හමු වෙන ශීර්ෂයකදී තනුව අකුරෙන් කෝණය නම් කරන්න පුළුවන් A සමානයි Q අනේ එහෙනම් ඒ නිසා ABC ත්‍රිකෝණය අංග සමයි PQR ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව පාකෝපා ලියන්න බලන්න ඇතුළේ යන්න පුළුවන් මේකේදී අංග තුනක් තියෙනවා නම් අංග තුනම ලියන්න ඕනේ පාපා එකෙත් අංග තුනක් තියෙනවා මේකෙත් අංග තුනක් මේ අංග තුනක් තියෙනවා එතකොට ඒ අංග තුනම ලියන්න දෙකක් ලියුවොත් sorry.com
මේක තෝරන්න බලන්න අංග සම ත්‍රිකෝණ යුගල. ඔව් මැසේජ් කරන්න උත්තර. මේක ඒට අංග සමයි D. මම පිළිතුරු ටික මෙතනින් දාන්න. ඒට අංග සමයි D. එකයි. B ට අංග සමයි C. මේ සමාන සංකේත අතරමැදි තියෙන. මේක ඔක්කොම අංග සමයව දීලා තියෙන්නේ නේ. B ට අංග සමයි C. E ට අංග සමයි F. මේක ඍජු කෝණය උනා අංග සම. මේ P ට අංග සමයි කවුද? F. දෙවෙනි ගාන බව පෙන්වීමක් හද. මොකද බව පෙන්වීම හදන්න නැතුව ජ්‍යාමිතිය වැඩක් නැහැ. right? බව පෙන්වීම තමයි අපිට සෙකන්ඩ් පේපර් එකේ ලකුණු 10ට උහුරු කරන්නේ. ඔය ගණනේ කිරීම අංග සම ත්‍රිකෝණ යුගල් තෝරන්න. ඒවා කෙටි ප්‍රශ්න පත්‍රයට එන්නේ. දෙවෙනි ගාන අංග සම ත්‍රිකෝණ යුගලය නම් කරන්න. සිම්පල් B එම යුගලය අංග සම බව පෙන්වන්න එම යුගලය අංග සම බව පෙන්වන්න. අනිවාර්යයෙන්ම පාකෝපාවලදී කෝණය තියෙන්න ඕනේ සමාන පාද දෙකට අතර මැද්දේ. අන්තර්ගත කෝණය කියන්නේ ඒ සමාන පාද දෙකට අන්තර්ගත වෙලා මැදි වෙලා තියෙන්න ඕනේ. මැදි වෙලා. ඔබතේ ඒකාන්තර කෝණය නම් බොහොම හොඳයි. මේක පියවර ලියන්න ඕනේ පළි. අංග සම ත්‍රිකෝණ යුගලයේ කවුද? අන්න හරි. උත්තරය එනවා. කවුද මේකේ අංග සම ත්‍රිකෝණ යුගලයේ? ABD ත්‍රිකෝණයේ අංග සමයි BDC. කොහොමද වෙන්නේ? අන්න බව පෙන්වන්න හේතු ලියන්න. අනේ ත්‍රිකෝණ දෙක සලකන්න. ABD ත්‍රිකෝණය හා BDC ත්‍රිකෝණය සලකමු. ඒ දෙකට හම්බානට සලකමු. හම්බානට සලකමු. ඒ දෙකට සලකන්න හම්බානට. මොනවාද සමාන කැලේ? මේ පේනේවලිය AB සමානයි DC දත්තේ. ඒක පේනේ. මේ ත්‍රිකෝණ දෙකේ සමාන කැලේ. මේ පාදේ පොදුනේ ඒකත් වැදගත්. BD සමානයි BD වලට. BD සමානයි BD. මේක පොදු. තව දෙයක්. දැන් දීලා තියෙන දත්ත රූපිකව දීලා තියෙන සියලුම ඒවා ප්‍රයෝජනෙට ගත්ත.
තව එකක් දීලා තියෙනවා. මේ සංකේතයේ තේරුම මේ රේඛා දෙක සමාන්තරයි කියලා. අපි ගිය සතියේ ජ්‍යාමිතිය පාඩමේදී ඉගෙන ගත්තා. සමාන්තර රේඛා දෙකක් අතර z අකුරේ මේ මුල් කෝණ සමාන වෙනවා. සමාන්තර රේඛා දෙකක් අතර z අකුරේ මුල් කෝණ සමාන වෙනවා. කියන්නේ රූපිකව දීලා තියෙන දත්ත ප්‍රයෝජනයට ගත්තා. ඊළඟට අපි කල්පනා කරනවා ඇයි මේ සමාන්තර බව දුන්නේ? ප්‍රයෝජනයට ගන්නනේ. ප්‍රයෝජනයට ගමු. සමාන්තර රේඛා දෙකක් අතර හැදෙනවා නේද? ඒකාන්තර කෝණ මිත්‍ර කෝණ අනුරූප. බැලුමට පේනවනේ මේක ඉසේ දින්නවනේ මේ ණයා වගේ දරන ගහගෙන ඉන්නවනේ දෙයියනේ. අනේ එකවල්ලගම මේ ඉන්නේ මේ ජෝඩුව සමානයි. ඒකාන්තර කෝණ. අනේ එකලින් ගිය සතියේ ඉගෙන ගත්තා. ABD සමානයි. BDC කෝණයක් නම් කරනකොට මැද අකුරයි වැදගත්. දෙපැත්තේ අකුරු දෙක මාරු වුණාට කමක් නැහැ. අන්න මේකට අපි කියනවා සමාන්තර රේඛා. මේ සංකේතයේ තේරුම සමාන්තර අතර ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. සමාන්තර රේඛා අතර ඒකාන්තර කෝණ. ළමයි උත්තරේ වල තියෙනවා. පිළිවෙලට ඔක්කොම ටයිප් කරලාම එහෙනම් මේ නිසා ABD ත්‍රිකෝණයේ අංග සමයි BDC එහෙම වෙන්නේ හේතු එහෙම වෙන්නේ පාදක තියෙන ලෝකේ ත්‍රිකෝණ දෙක සියලුම අංගවල සමාන වෙන අවස්ථා හතරක්. එක අවස්ථාවක් තමයි පා කෝ පා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ ත්‍රිකෝණ දෙකේ සමාන පාද දෙකට අන්තර්ගතව තමයි මේ කෝණය පිහිටන් දුන්නේ. වැඩිදිලාවත් කෝණය පිටට පැනලා තිබ්බනම් පාද දෙකෙන් ඒ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්නේ. ඒ කියන්නේ නිකම් පාද දෙකක් සමාන වෙලා නේද? කෝණය පිටට පැනලා තිබ්බොත් මේ විදියට දැන් මේ බලන්න මේකට මේක සමානයි මේ පාදයට මේක සමානයි. මෙතන කෝණේ මේක මෙතන කෝණේ පිටන්නේ මෙතන. මේ ත්‍රිකෝණ දෙක අංග සමද නැහැ. අංග සම නැහැ. පාද දෙකක් සමානයි. ඇත්ත. කෝණයකුත් සමානයි. ඒ වුණාට අංග සම නැහැ. ඇයි මේ ලක්ෂණේ නැහැ. අන්තර්ගත කෝණේ නැහැ. එහෙනම් වැඩක් නැහැ දෙයියනේ මොනවා තිබ්බත් අංග සම නැහැ. right. එහෙනම් ABD ත්‍රිකෝණයේ අංග සමයි කාටද? BDC ත්‍රිකෝණයට මොකක්ද හේතුව? පා කෝ පා. අන්න ඔය විදිහට පියවර මේ වගේ ගණන් 20ක් 30ක් 100ක් හදනකොට මේ ලියන කලාව ගලාගෙන එනවා. එක පාට ගලාගෙන එන්නේ නැහැ. අපිත් එක්ක වසර පුරාම මේ ජ්‍යාමිතිය සම්මන්ත්‍රණය මම කරගෙන යනකොට ඔබ දන්නේම නැතුව මාත් එක්ක ගණන් 100ක් 200ක් හදනවා. එතකොට මේ ලියන කලාව ඔටෝ පුරුදු වෙනවට කරන්න දෙයක් නැහැ. ලෝකේ කොහෙම කෝණයක් නිකේෂ් අකුරු දෙකකින් නම් කරන්න බෑ. එක්ක 3යි නැත්නම් 1යි. මෙතන කෝණේ තනි අකුරෙන් නම් කරන්න බෑ. හේතුව මේ ශීර්ෂයේ දාර 3ක් තියෙනවා. ශීර්ෂයේ දාර 3ක් තියෙනකොට කවදාවත් කෝණයක් තනි අකුරකින් නම් කරන්න බෑ. තනි අකුරකින් නම් කරන්න බෑ. අනිවාර්යයෙන්ම අකුරු 3ක් ශීර්ෂ කෝණය තමයි මේන් කැරක්ටර් එක නේද? එයා තමයි රජ. තොර විසෝරු දෙන්න දෙපැත්තට දාගන්න. හොඳ ප්‍රශ්නයක් කවුරුද? ඒ වගේ සරල ප්‍රශ්න හරි වැදගත්. එවලින් අපිට හොඳට ටයිමින් හදාගන්න පුළුවන්. දැන් සමහරක් කෝණ තනි අකුරෙන් ලියන්න පුළුවන් කියන්නේ බලන කෙනාටත් පහසුයි. හැබැයි ඉතින් හැම එකම ලියන්න බෑ. දාර 3ක් සෙට් වුණොත් බෑ. ඒ ශීර්ෂයේදී සෙට් දාර 2ක් සෙට් වෙනවා නම් ඒ කෝණේ තනි අකුරෙන් නම් කරන්න පුළුවන්. තුන්වන අවස්ථාව वर्तमाने नाम मानने को पाक මේක අර්ථ දෙකකින් මේක
වෙනස් කරා. ඉස්සර තිබ්බේ මේක කෝපාකෝ කියලා. සමහර ගුරුවරු මේක කේ කෑ ගන්නකොට ඈතට ඇහෙන්නේ කුණුහරුපයක්. එක ගැටුම. අනිත් එක ළමයි හිතන්න ගත්ත දෙවෙනි ප්‍රමේය වගේ මේකෙත් පාදේ කෝණ දෙකට මැදි වෙලා ඉන්නවා මේක. ඔය හේතු කාරණා දෙක නිසා මේ ලියන ස්ටයිල් එක ඉවත් කරලා මේ ස්ටයිල් එකට ලියන්න ගත්තා. 1990 ගණන් වල සිලබස් වල තියෙන්නේ කෝපා කියලා. නෑ කෝපාකෝ කියලා. අපි ඉගෙන ගත්තේ. ඊට මේක මාරු නාම මෙතනද කෝපා. හේතු එක පළවෙනි හේතුව තමයි මේවා කෑග ගහ උගන්වනකොට ඈතට ඇහෙන්නේ. මම මේ හින්දා ඔන්ලයින් කරනකොට එයා ගෙදර එක්කට එහෙන්න පුළුවන් මම පූර්ණ මිස්ටර් පුණාරුපෙන් බයිනෝ කියලා කෝපාකෝ කියලා කෑග ගහ කියනකොට පොඩ්ඩක් එයා මෙයා මාරු වෙනවා ඉවරයි. හරි. එහෙනම් මොකක්ද මේකෙන් කියන්නේ? තමයි මේක පොතකින් බලලා ලියා ගන්නවද ප්‍රමේය? කෝපා කියන්නේ ත්‍රිකෝණයක කෝණ දෙකක් සහ හැබැයි මේක ලියාගන්න. මේක වැදගත් වචනයක් තියෙනවා ඒක. එක් ත්‍රිකෝණයක කෝණ දෙකක් හා පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකට හා අනුරූප පාදයක සමාන නම් එම ත්‍රිකෝණ දෙක කෝපා යටතේ අංග සමවේ අන්න මේකේ ඉස්සෙල්ලා ප්‍රමේ ටර්නින් පොයින්ට් එක අන්තර්ගත කෝණ මේකේ ටර්නින් පොයින්ට් එක අනුරූප පාද ඔය කියන කතාව මොකක්ද කියලා අපි බලමු. මේක එක් ත්‍රිකෝණයක් ABC සහ PQR මේකේ කෝණ දෙකක් මම නිදහසේ කෝණ දෙකක් දාගන්නවා. පාදයේ නිදහසේ දාගන්න. මම මේකේ ඔගොල්ලෝ හිතනවා මොකක් හරි කෝණ අර ඉස්සෙල්ලා එක වගේ සමහරක් ළමයි හිතුවා වගේ කෝණ දෙකයි පාදයයි කොහේ හරි තිබ්බොත් වැඩි මේ දෙක අංග සමද. දැන් මේ දෙක අංග සමද. මම කියන්නේ මේ ත්‍රිකෝණ දෙක දැන් අංග සමද. දැන් අංග සමද. අන්නහ නෑ එයි ඉතින් කෝපා කිව්වම කෝණ දෙකකුයි පාදයකුයි තියෙනවා. පේන දෙයට වඩා ගැඹුරු අර්ථයක් තියෙන අනුරූප පාදයට සමාන වෙන්න ඕනේ. නිකම්ම අන්න අනුරූප පාදයට. අනුරූප පාදයට සමාන වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි අංග සම වෙන්නේ. මේක ඇයි මේක අනුරූප මේ හරි අනුරූප පාදය කියන්නේ මොකක්ද? සමාන ත්‍රිකෝණවල සමුඛ පාද තමයි අනුරූප පාද යුගල් වෙන්නේ. අපවාග සමාන කෝණවල සමුඛ පාද තමයි අනුරූප පාද යුගල් වෙන්නේ. ත්‍රිකෝණවල සමාන කෝණවලට සමුඛ පාද යුගල් අනුරූප පාද යුගල් වේ. කොහේ හරි නෝට් එකක් දාලා ලියාගන්න පට්ට වැදගත්. මේ අනුරූප පාද යුගල් කියන්නේ මොනවාද? ත්‍රිකෝණ වල
සමාන කෝණවලට සමුඛ පාද යුග. සමුඛ කියන්නේ මූණලා ඉන්න අය. අනේ ඒගොල්ලන්ට තමයි අපි කියන්නේ මොකද අනුරූප පාද යුග. පට්ට වැද. අනුරූප පාද යුග. ඒක ඉවර නෑ. ඒක ඉවර නෑ. ඔය එක පාදයක් සමාන වුණාම එහෙනම් මේකේ අංග සම වෙන්න නම් මොන පාදයකට සමාන වෙන්න ඕනේ? මේ සමුඛ පාද යුග. සමාන කෝණවලට මේක හරියට සමුඛවන ඉරි කැලි දෙක තියෙනවා. එහෙනම් මේකෙත් හරියට සමුඛව තමයි ඉරි කැලි දෙක තියෙන්නේ. එතකොට අනුරූප පාද යුගල් කියන්නේ මොනවාද? මේ ත්‍රිකෝණ වල විශේෂයෙන්ම අංග සම ත්‍රිකෝණ වල හොඳේ. අංග සම ත්‍රිකෝණ වල සමාන කෝණ වල සමුඛ පාද යුග අනුරූප පාද යුගල් වේ. කෙටියෙන් ඔකට කියනවා සකෝ සප වෙන කෙටියෙන් සකෝ සප කියන්නේ සමාන කෝණවලට සමුඛ පාද යුග. සකෝ සප. වෙන මේ කියන්නේ හංගල ගහන මේක වැදගත්. right ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය පට්ට වැදගත්. කවුරුත් අනුරූප පාද යුගල් අර්ථ දක්වන්නෙත් නැහැ තමයි. ගොඩක් අය ඉස්සලා යනවා. මොකද ගොඩක් අය තේරෙන්නේ නැහැ. අච්චු පොතේත් මේක නෝට් භාගයක තියෙනවා. මේ ඊයේ පෙරේද අච්චු පොතේ තමයි මේක අර්ථ දක්වීම හංගලා හරි කලින් අච්චු පොත්වල ඒකක් නෑ. right සමානත් තියෙන තැන් වල පොඩි වැරදිත් තියෙනවා. right මේ බලන්න ABC ත්‍රිකෝණ හා PQR ත්‍රිකෝණ සලකු. මේ ත්‍රිකෝණ දෙක පට්ට සලකන. මොනවාද ඒකේ සමාන කෑලි? අනේ මේක තනි අකුරෙන් කෝණ නම් කරන්න පුළුවන්. B සමානයි P. මම ඒ වාසිය ගත්තේ. ඊට පස්සේ C සමානයි Q2 දත්තේ. ඊට පස්සේ අවසානයේ AB සමානයි PR දත්තේ. එන්න ජ්‍යාමිතිය හරියටම ඉගෙන ගන්න අපේ. right එම නිසා අවසානයේ අපිට එනවා මේකේදී අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ අනුරූප පාද යුගලයක් නැත්නම් sorry.com. එම නිසා ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR ත්‍රිකෝණය. මොකද අවස්ථාව ලියන්න අවස්ථාව කෝපා right on හතරවන අවස්ථාව ලේසි ළමයි. ඒක පට්ට ලේසි. ඉක්මනට මේක දාගන්න. මේකේ අපි අභ්‍යාසයක් කරමු. මේකේ ටර්නින් පොයින්ට් එක අනුරූප පාද යුගල්. ඒක මම වෙනම අර්ථ දැක්වුවා. සකෝ සප අනුරූප පාද යුගල් කියන්නේ සකෝ සප සමාන කෝණ වලට සමුඛ පාද යුගල්. ඔබට රෙකෝඩින් එක දාන්න. අංග සම ත්‍රිකෝණ යුගල් තෝරන්න. රෙකෝඩින් එක YouTube එකට දාන්න.
ඔය ටික අඳගන්න අංග සමත්‍රිකෝණ යුගල්ත කරන්න. මෙයාට අංග සම කවුරු හරි කොහේ හරි තියෙනවා. කතිරේට ඉස්සරහින් තනියද ඉන්නවා. මෙයාට අංග සමයි A සහ E. එයාට අංග සමයි A සහ E. කොහේ හරි මේකේ කෝණයක් සම්පාද දෙකක් මෙයාට අංග සම කවුරු හරි ඉන්නවා. කතිරේට ඉස්සරහින් ඉරි දෙක ආයින් D सीट अंग समय डी इच्छा अनित्य का अंग समय सीट अंग समय डी अनित्य अंग समय ओके आप गाने करते हैं එතනම හතරවෙනි අවස්ථාව ලේසි. දෙක मेगा देवी का මේකේ ත්‍රිකෝණ දෙක සලකමු. ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණයට සලකන හම්බා මොනවාද සමාන කැලේ? B සමානයි C. තනි අකුරෙන් එක පුළුවන් නම් කර. දත්තේ ඊළඟ
ADB සමානයි ADC සමාන අංශක 90. ඒක දැම්මත් එකයි නැතත් එකයි 90 බව. ඒ දෙක සමානයි. ඒකත් දාත්තේ දීලා තියෙනවා. ඊට පස්සේ මේකෙදී පාද යුගලයක් සමානයි. ඔව් මේ පාද යුගලය සමානයි. හැබැයි ඒක අනුරූප පාද යුගලයක්. අනුරූප පාද. ඔව් කතරේට ඉස්සරහින් සමාන කෝණ වලට සමකෝටි. අන්න වාසනාව සමාන පාද යුගලයක් කොහෙවත් දීලා නැහැ. නමුත් පොදු පාදය අනුරූප පාද යුගලයක් වෙනවා. එයි සමාන කෝණවලට සමුකව පිහිටන්. සමාන කෝණවලට සමුකව පිහිටන්. සමාන කෝණවලට සමුකව පිහිටන්. අන්න ඒක පට්ට වාසියක් වුණා. AD සමාන AD පොදුයි. පොදුයි. එම නිසා ABD ත්‍රිකෝණයේ අංග සමයි ADC ත්‍රිකෝණය. මොකද අවස්ථාව? කෝකෝපා. right. අවසාන අවස්ථාවට එතනින් පාඩම අවසන්. ඒක ලේසි. මේ තුන්වෙනි අවස්ථාව තමයි ගොඩ දා ගන්න ඕනේ. right. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට මාරු වෙමුද? ළමයිට මේක තේරුණාද? තුන්වෙනි අවස්ථාව කෝකෝපා. ඔව්. right. හොඳයි. ළමයිට. චාර අපි යමු එහෙනම් තුන්වෙනි එකට. අපමාරු වෙමු. right. මෙහෙම ගණන් හදාගෙන එනකොට අපිට සෙකන්ඩ් පේපර් එකට ගානට සෙට් වෙන්න පුළුවන් ළමා. මේවා නිර්වෘල්ව අවබෝධ කරගන්නයි ඕනේ. ඒක තමයි වැදගත්. හතරවෙනි අවස්ථාව. ඒක ලේසි. මේකට කෙටියෙන් කියන්නේ කර්ණපා. කර්ණපා. මෙමලියාගේ ඍජුකෝණික ත්‍රිකෝණවල මේක යොදන්න පුළුවන්. ඒක නිසා ඍජුකෝණික ත්‍රිකෝණවලටම විතරයි. ඍජුකෝණික ත්‍රිකෝණවල හැබැයි ඍජුකෝණික ත්‍රිකෝණ ඕනෑම අවස්ථාවක් යටතේ අංග සමබව පෙන්වන්න පුළුවන්. ඍජුකෝණික ත්‍රිකෝණවල කර්ණයේ ඇතුළුව තවත් ඕනෑම පාදයක් තවත් ත්‍රිකෝණයක කර්ණයට පාදයකට සමාන නම් ඒවා අංග සම වේ. මොකද අවස්ථාව කර්ණපා අංග සමාන වේ. ඒවා අංග සමාන වේ. right. ඔබ ලියාගන්න ඕනේ ළමයි YouTube එකේ බලන්න අචුපොත්වල තියෙනවානේ. ඕවා තියෙනවානේ. අවබෝධයෙන් ගන්න ඕනේ. ඒක නිසා රූපිකව බලන්න. මේකේ සටහන දෙකක් දෙන්න තියෙනවා. කර්ණය අනිවාර්යෙන් සමානයි. කර්ණය කියන්නේ ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න පාදේ ළමයි. ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න පාදයට කියනවා කර්ණය. නොදන්නවා නම් ඒක කර්මය. right. ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න පාදේ කර්ණය. මේ කර්ණය සමාන වෙලා නේද? මේක P කිව්වා. මේ කර්ණය සමාන වෙලා වෙන ඕනෑම පාදයක් කැමති පාදයක් මේක අර වගේ highlight කරලා විශේෂ කාරණා කිසිවක් නැහැ. මේක යොදන්න පුළුවන් ඍජුකෝණික ත්‍රිකෝණවලට විතරයි. කර්ණය කියන්නේ ඍජුකෝණයට ඉස්සරහින් ඉන්න පාදේ පුතු. කර්ණය කියන්නේ ඍජුකෝණයට ඉස්සරහින් සමුකව ඉන්න පාදේ. ඒක තමයි කර්ණය. අර පයිතගොරස් ප්‍රමේයම යොදන්න පුළුවන් මේවටනේ. නේද? කර්ණය. මේ ත්‍රිකෝණයේ කර්ණය මේ පාදේ. right. අනේ එහෙමනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. මොනවාද මේක සමාන කැලේ?
ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. මොනවාට සමාන කියලා? AC ට සමානයි PR. මේක දාත්තේ. BC ට සමානයි PQ. මේක දාත්තේ. එම නිසා තව ඊළඟට B කෝණය සමානයි කාටද? Q. මේක දාත්තේ. අනේ ඕනේ ඒක ලියන්න මේකේ පේජ් දෙකයි ලියන්න ඕනේ. සප්පා පා කියලා නවත්තන්නේ පාර. එම නිසා මේක ලියනවා ABC ත්‍රිකෝණයේ අංග සමයි PQR. මොකද අවස්ථාව? කර්ණපා. right දාගන්න. පාද ඔක්කොම සමාන. පාද 8ක් තියෙන. සිරු පාද සමානයි, සිරු කොම සමානයි. සමග්‍රස්ත. right. සඳ වගේ වෙනකොට රෙකෝඩින් එක YouTube එකට දාන්න. ඔය ත්‍රිකෝණ දෙක අංග සමබව පෙන්නන. OCA ත්‍රිකෝණය හා OCB ත්‍රිකෝණය සලක මේ දෙකට හම්බානට සලක. ඒ දෙකට සලසා. මේකේ කර්ණය සමානද? සාමාන්‍යයෙන් මේක ලම්බකයි. මේකේ තේරුම OC ලම්බකයි AB. මේක ලම්බක නම් මේකත් ලම්බ. මේක අමුතුවෙන් කියන්න ඕනේ නෑ විභාගෙට. අපි දැනගන්න ඕනේ මේක 90 නම් මේක 90යි කියලා. ලම්බකයි කියන්නේ මේක 90 නම් මේක සරල රේඛාවක් මත බද්ධ කෝණත් 180යි. ඒතර ඒක අමුතුවෙන් අප ප්‍රකාශ කරන්න ඕනේ. ඒතර මේ දෙක ඍජු කෝණ ත්‍රිකෝණයක්. එහෙනම් කර්ණය සමානද? ඔව්. ඇයි? OA සමානයි OBද? අන්න මේ ඍජු කෝණයේ ඉස්සරහින් ඉන්නේ OA. OB OA සමානයි OB. කර්ණය සමාන වුනේ නැත්නම් මේක කර්ණපා වලින් යන්න බෑ. ඒ දෙක සමානද? සමාන නම් ඇයි? OA සමානයි OBද? ඔව්. මොකක්ද ඒකට හේතුව? වෘත්තයක අරේ. දැන් බලන්න මේක ලම්බක බව දීලා තිබ්බා. ඒකේ තේරුම මේක 90 නම් මේකත් 90යි. ඒතර මේ ඉස්සරහින් ඉන්නේ කර්ණය සමාන නැත්තම් කර්ණපාද වලින් යන්න බෑ. මේ දෙක සමාන වෙන්නේ හේතුව වෘත්තයක ආගේ. ඊට පස්සේ තව මොකක් හරි පාදයක් සමාන වෙන්න ඕනේ ත්‍රිකෝණ දෙකේ. මේක පොදු පාදයේ පට්ටවාසියක්. පොදු පාදයේ දෙන්නටම සමානයි. එහෙනම් OC සමානයි OC. පොදුයි. අන්න පියවර දෙකයි ලේසි මේක. එම නිසා හැබැයි ඍජු කෝණ ත්‍රිකෝණ වලට විතරයි යොදන්න පුළුවන්. එම නිසා OCA ත්‍රිකෝණේ අංග සමයි OCB ත්‍රිකෝණේ කර්ණපා. right. මෙන්න මේ නෝට් එක දාගන්න. ඒක අද දවසේ ත්‍රිකෝණ අංග සාම්‍ය පාඩම අවසන්. right. මේ නෝට් එක දාගන්න. තරු කතා දෙකක් දෙනවා වැදගත් එක. ක්‍රියාගන්න පළවෙනි තරුව
මේක 90 බව පෙන්වන්න ඕනේ 90 බව දීලා නැත්තම් පුතේ. ඒ කියන්නේ මේක 90 බව දීලා නැහැ කියලා හිතන්න. එතකොට 90 බව පෙන්වන්න ඕනේ. දීලා තියෙනවා නම් කර්ණපාදයේ යොදන්නේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට බව දන්නවා. ඒක නිසා අමුතුවෙන් පෙන්වන්න ඕනේ නේ. හදිස්සියවත් 90 කියලා දීලා නැත්තම් මේ සමහරක් ඒවා තියෙනවා අපිට 90 බව පෙන්නගෙන ගිහලා තමයි කර්ණපා කියලා වලට ගන්න වෙන්නේ. එතකොට 90 බව ඔප්පු කරන්න. මෙතන 90 බව දීලා තියෙන ඒක අපි දැක්ක කියලා ඔප්පු වෙනවා කර්ණපා භාවිතා කරනවා. ඒක නිසා අමුතුවෙන් පෙන්නන්න ඕනේ නේ. හරි මම කියන්න ලියාගන්න. කර්ණපාවස්ථාව යෙදිය හැක්කේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පමණයි. කර්ණපාවස්ථාව යෙදිය හැක්කේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පමණයි. කර්ණපාවස්ථාව යෙදිය හැක්කේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පමණයි. ඊළඟ තර්කලිය කරන්න. කර්ණපායේදී හැක්කේ ඍජු කෝණ ත්‍රිකෝණ වලට පමණි. එනමුත් ඍජු කෝණ ත්‍රිකෝණ වලට වෙනත් ඕනෑම අවස්ථාවක් යෙදිය හැක. Right. දැන් අපි මම අන්තිමේදී දුන්නු නෝට් එක තමයි අහන්නේ. මේක තීර පන්ති තියෙන පුතේ තොරතුරු එවන්න මට WhatsApp වල message එකක් දාන්න. Right. පුතේ මෙතන දරුවෙක් කැවුව ප්‍රශ්නයක් මට මැසේජ් වල උඩට යනකොට මේකට යොදන්න පුළුවන්ද වෙන අවස්ථාව මොකද්ද නේ ඔත උඩට තව ඒ කියන්නේ මම දරුවෙක් කැවුව මට මැසේජ් එක මිස් මේක වෙන අවස්ථාවක් කරද්දී කොකෝ පාවලින් ඔප්පු කරන්න පුළුවන්. මේක බෑ. කොකෝ පාව බෑ. කෝණ දෙකක් දීලා නැහැ. සමාන කොකෝ පාවලින් බෑ. සමාන කෝණ දෙකක් දීලා නැහැ. මේ දීලා තියෙන රැත් වලින් තමයි මේක යන්න ඕනේ. මේක සමද්විපාද ප්‍රමේය දාලා එහෙම කඩේ යන්න එපා. මම කියන්නේ දීලා තියෙන රැත් වලින් නේද? දීලා තියෙන රැත් වලින් මේක පාසුවෙන් ගන්න පුළුවන් කරනවා. මේක සමද්විපාද ප්‍රමේයන් දාලා එහෙම ලොකු කඩයක් කරන්න පුළුවන්. ඔබ තීරණය කරන්න කඩේ යනවද අහංගමසගේ වටේ යනවද කියලා. පවතින දත්ත වලින් ගේම ගහන්න ඕනේ. ඒ බැරි වුණොත් තරව පාවිච්චි කරනවා බරාවි භාවිතා කරන්න එපා උදේපා. සහැල්ලුව අභිප්‍රාහයක් ගන්න. ගණන් හදනකොට මුලින්ම සහැල්ලුව අභි ගන්න ඕනේ. අපි ඉවරයි පාඩම. ඉතින් ඔබට තේරුණාද නැද්ද? ත්‍රිකෝණ අංග සාම්‍ය සොඳුරු පාඩම. මේක තේරුණා නම් ජ්‍යාමිතිය ගොඩ මිශ්‍ර අභ්‍යාස අපි ඉදිරියේදී දෙනවා පුතේ. දැන් එක පාට දෙන්න බෑනේ බෝලෙන්. ළමයි ටික ඔක්කොම නිදාගන්න. ඉතින් දැන් ඉදිරියේදී අපි තව ගණන් වලට යමු. අභ්‍යාස මම YouTube එකට දාන්නම් වෙනම අභ්‍යාස මාලාවන් කරලා. අපි මේකෙදි තීරි ටික කවර් කරගෙන යනවා.
ඊට පස්සේ පාස් පේපර්ස් වලට යනවා කෙලින්ම සෙට් වෙනවා. එතනදී අපි ලස්සන එකට ගණන් ටික සාකච්ඡා කරමු. කෙලින්ම පාස් පේපර්ස් වලට යමු. ජ්‍යාමිතිය අමාරු නෑ. right? වෙන වෙනම අභ්‍යාස මම YouTube එකට ඉදිරියේදී දානවා. right? ඔබේ අදහස් දක්වන්න ඔබට තේරුණාද නැද්ද? WhatsApp වලට එවනවා නම් WhatsApp වලට එවන්න. Zoom දානවා Zoom දාන්න. ඒක වැදගත් ඉදිරි සෙමිනාර් right? අපිට කරගෙන යන්න. ඔබේ අදහස් දක්වන්න right? යෝජනා චෝදනා තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ සර්වේ එක වැඩි නේද? නේද? අර පන්ති කරනවා වගේ නේද? විහිළු තහලුවෙන් කරන්න. දැන් ඔන්ලයින් එකේදී විහිළු කර කර ඉන්න වෙලා නැහැනේ. ගොඩක් වෙලා තියම ළමයිට අමාරුයි. ඇස් වලට අමාරුයි. රෙකෝඩින් එක දානවා. ළමයි අහන ගණන් 10 පන්තියේ රෙකෝඩ් එක ඒකත් දානවා පුතේ. right හරි. ළමයි කියනවා ක්ලාස් එකේ කරා වගේම අයිලුවද right හොඳයි. ක්ලාස් එකේදී අපි තව රස කරනවා ඉතින්. එතනදී එහෙම අමාරු වෙන්නේ අඩු කාලයක් නේ තියෙන්නේ. right ඉතින් අපි මේකේ YouTube එකේ බලන්න ජ්‍යාමිතිය මුල් පාඩම් ටිකත් නැවත නැවත බලන්න. එතකොට ඔබට තේරෙයි සියුම් තැන් පවා අපි හරියට ඉගෙන ගන්න ඕනේ. සැඟවිච්ච රහස් ගොඩක් තියෙනවා ජ්‍යාමිතියේ. මම දකිනවා අච්චු පොතේ සමහරක් තැන්නේ right අංග සම ත්‍රිකෝණවල අනුරූප කෝණ යුගල් ගැන පැහැදිලි කරන්නේ අච්චු පොතේ සංගවා ගහන්නේ ගේම් එක. අච්චු පොතේ පවා. ඒතකොට ගුරුවරු ගැන කවර කතාවක්. ඒක නිසා අපි සංගවල තියෙන තැන් පවා ආරවුසල ළමයිට කියලා දීලා තර්ක කරලා යනවා. නැත්නම් ඔබට මේ ලෝකේ ක්‍රියේටිව් මොළගෙඩියක් හදාගන්න බැරි වෙනවා. නිර්මාණශීලී දරුවෙක් බිහි වෙන්නේ නැහැ. ජ්‍යාමිතිය බැරි වුණොත්. right? හොඳ සයන්ස් මැත්ස් කරන ඔබ ආර්ට් කරා ජ්‍යාමිතියට දක්ෂෙක් වුණොත් ජ්‍යාමිතියේ තමයි වම් මොලේ දකුණු මොලේ දෙකම තියෙනවා. ජ්‍යාමිතියේ ආර්ට් එකක් තියෙනවා. මේ ඒ කියන්නේ තර්ක කිරීම කලාවක්. ඒ කියන්නේ ලෝ ෆැකල්ටි එකට ආර්ට් කරලා යන්නේ. ලෝ ෆැකල්ටි එකෙත් කරන්නේ තර්ක කරලා. right? හරි. එහෙනම් අපි අදට මෙතනින් හමු ගමු. right? ඔබට සුබ රාත්‍රියක්.